සුබ දවසක් ඔයාලා හැමෝටම. අද අපි කතා කරන්න හදන්නේ රුවන්වැලි සෑය ගර්භයෙන් තැන්පත් කිරීමට ද්‍රෝණයක් ධාතු නාලෝවෙන් ගෙනාවු කතාව ගැන කතා කරන්න. මේක සුවිශේෂී කතාවක් වේවි ඔබ සියලුම දෙනාට. ඉතින් මේ ගැන කතා කරන්න කලින් තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා bell සල්කුණ ඔබන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වටිනා ධර්ම දානමය වීඩියෝව නොදන්නාට දැනගන්න share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි මේ ගැන කතා කරමු. රුවන්වැලි මහා සෑ රදුන්ගේ සෑ ගර්භයේ තැන්පත් කිරීමට නියමිත ද්‍රෝණයක් මුනි ධාතු රැගෙන සෝනුත්තර මහරහතන් වහන්සේ විසින් නාලොවෙන් මහමෙවුනා උයනට වැඩම කළ ස්ථානය තූපාරාමයේ ආසන්නයේ පීඩා තිබෙනවා. එහි අතීත කතාව තමයි දැන් ඉතින් මේ ඔයාලට දැනගන්න කියන්න හදන්නේ. තථාගත අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ මහා ස්තූපය කරවන දුටුගැමුණු මහරජු මේ අයුරින් ධාතු ගර්භයේ කර්මාන්ත නිම කරවා භික්ෂු සංඝයා වන්දනා කර මෙන්න මෙහෙම කියා තිබෙනවා. පින්වත් ස්වාමින් වහන්සේ, මා ශ්‍රද්ධාවෙන් යුතුව මා විසින් මහා සෑයේ ධාතු ගර්භයේ සියලු කර්මාන්ත සම්පූර්ණ කළා. ඉතින් ස්වාමීනි, හෙට දවසේදී ධාතු නිදන් කරන්නෙමි. ඒ සඳහා ධාතුන් වහන්සේලා කෙසේ ලබා ගන්නේදයි මෙම වහන්සේලා දන්නවාද කියලා දැනුම් දී සිටින්න කියලා රජතුමා කිව්වා. එවිට භික්ෂු සංඝයා විසින් ධාතුන් වහන්සේලා ලබා ගැනීමට සුදුසු භික්ෂුව වශයෙන් ෂට් අභිඥාලාභී සෝනුත්තර නම් මහරහතන් වහන්සේගේ නම යෝජනා කරනු ලැබුවා. ඒ සෝනුත්තර නම් මහරහතන් වහන්සේ ධාතුන් වහන්සේලා රැගෙන ඒමට සුදුසුකම් ලැබුවේ කොහොමද කියන මේ අතීත ප්‍රවෘත්තිය මෙන්න මේමයි සඳහන් වෙන්නේ. අපගේ ස්වාමී වූ ලෝකනාථ වූ ජිනනේන්ද්‍ර වූ බුදුරජාණන් වහන්සේ ලෝවැස්සන්ගේ හිතසුව පිණිස ගම්දනව් සැරිසරා වඩින විට ගංගා නදී තෙර වාසී වූ නන්දුත්තර කියන තරුණේ බුදුරජුන් කෙරෙහි ප්‍රසන්න වෙලා පැහැදුනා. ඔහු නිරන්තරයෙන් බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා වෙත දන් දුන්නා. ඉන්පසු ශාස්ත්‍රෝන් වහන්සේ ප්‍රයාග ප්‍රතිස්ථාන කියන ගන්තොටින් සංඝයා සමග නැවුණගිනවා. එසේ නැවුණග ගංගා නදියේ වඩිනවා. එවිට මහා 이르දිමත් බද්දජී කියන මහරහතන් වහන්සේ ගංගා නදියේ මැද ජලය කැළඹුණු තැනක් දැක තමන්ගේ පෙර භවයේ සිහිකොට භික්ෂු සංඝයාට මෙන්න මෙහෙම අවසන්. ආයුෂ්මතුන් වහන්සේ, මම එක්තරා යුගයකදී මහා පානාද නමින් රජ කෙනෙක් වෙලා හිටියා. ඒ කාලේ මා විසින් කරවන ලද 25 යදුම් රන්වන් ප්‍රාසාදයේ දැන් මේ ගංගදිය තුල තිබෙනවා. ඒ ප්‍රාසාදයේ කරා පැමිණෙන නදී ජලය ඝට්ටණය වීම නිසා මෙතන දිය පැකිලීම සිදු වෙනවා. මෙහෙම කියන විට සමහර භික්ෂුන් වහන්සේලා එය නොපිළිගෙන ශාස්ත්‍රඥ වහන්සේට ඒ පිළිබඳව සැලකරනවා. එවිට සර්වඥාන් බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙම දේශනා කරනවා. පින්වත් භික්ෂුව, දැන් ඔබ මේ සංඝයාගේ සැකය දුරු කළ යුතු බව වදාළ විට බද්දජී මහරහතන් වහන්සේ විසින් මේ වගේ ප්‍රතිහාරයක් කරනවා. ඒ තමයි උන්වහන්සේ අහසට පැන නැගී ආස්තලයේ පළඟක් බැඳ එහි වැඩ සිටිනවා. පසුව සියුම් අතක් දිගු කොට බඹලොව පිහිටි සලුමිනිසෑය තම අතමත තබාගෙන නැවත එය රැස් වූ ජනයාටද සංඝයාටද දක්වනවා. යලි එය බඹලොව තිබූ තැනම තැන්පත් කරනවා. ඉන්පසු බද්දජී මහරහතන් වහන්සේ ගංගා කියන ගඟදිය මත සක්මන් කර මහපිට ඇඟිල්ලෙන් ප්‍රාසාදයේ කොත් කැරැල්ල පටලවාගෙන එය ජලයෙන් ඔසවා උඩට මතු කොට නැවතත් ඉතා සෙමින් ජලයේ බස්සවනවා. මෙම ප්‍රාතිහාරය දුටු නන්දුත්තර නම් තරුණයා අතිශයින්ම පුදුමයට පත් වෙලා මෙන්න මෙහෙම කියනවා. අහෝ, රහතන් වහන්සේලාගේ ගුණ ආශ්චර්යයි. මාගේ ශාස්ත්‍රඥ වහන්සේගේ ගුණය අතිශයින්ම ආශ්චර්යයි. මටද මා කරන ලද්දා වූ මේ පුණ්‍යානුභාවයෙන් මෙවැනි ආකාරයෙන් 이르දියෙන් යුතුව ධාතුන් වහන්සේලා ගෙනීමට හැකියාව ලැබේවා කියලා දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඒ නන්දුත්තර තරුණයා ලංකාදීපේ උපත ලබා සෝනුත්තර නමින් පැවිදි වෙලා උපසම්පදාවෙන් 12 වසක් යන විට උන්වහන්සේට ධාතුන් වහන්සේලා රැගෙන ඒමේ පින ඇති බව සංඝයා වහන්සේලා දැනගන්නවා. සංඝයා වහන්සේලා මෙන්න මෙහෙම කියනවා. ආයුෂ්මත් සෝනුත්තරය, ස්වර්ණමාලී මහා සෑය නිදන් කිරීම පිණිස ධාතුන් වහන්සේලා රැගෙන එනු මැනවයි කියලා වදාළන විට සෝනුත්තර මහරහතන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. ස්වාමීනි, මම ධාතුන් වහන්සේලා කොහෙන්ද රැගෙන එන්නේ කියලා අහනවා. ඒකට භික්ෂු සංඝයා මෙන්න මෙහෙම කියනවා. ආයුෂ්මත් සෝනුත්තරය, පිරිනුවන් මංචකයේ සැතපී වැඩ සිටි අපගේ ශාස්ත්‍ර වූ ලෝකනාථ තථාගත බුදුරජාණන් වහන්සේ ලෝසතුන්ගේ යාපද උදෙසා සක්දෙවි රජාණන් හට මෙන්න මෙහෙම වදාරා තිබෙනවා. සක්‍ර දේවේන්ද්‍රය, පිරිනිවන් පෑමෙන් පසු තථාගත ශරීරයේ ධාතුන් වහන්සේලා ද්‍රෝණ 8ක් ඉතිරි වෙනවා. ඉන් එක් ද්‍රෝණයක් රාමග්‍රාමයේ කෝලිය රජුන් විසින් සත්කාර කරනු ලබනවා.
එය ඉන්පසු නාලොවට ලැබෙනවා. නා රජවරුන් විසින් පොදුනු ලබනවා. ඉන්පසු තථාගතයන් වහන්සේ උදෙසා ලංකාදීපයේ කරවනු ලබන්නා වූ මහා ස්තූපයේ නිදාණය වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ කාරණාව ගැන දන්නා වූ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ධර්මාශෝක නිරිඳුන් විසින් ධාතුන් වහන්සේලා විසිරුවා දඹදිව් තලය පුරා චෛත්‍යයන් කරවන බව දැනගෙන රජගහනුවර නගරාසන්නේ අජාසත් මහා නිරිඳුන් විසින් කරවන ලද ස්තූපයකට ද්‍රෝණ 7ක් පමණක් තැන්පත් කරනවා. රාමග්‍රාමයේ වැඩ සිටියේ ද්‍රෝණයක් වූ ධාතුන් වහන්සේලා නොගන්නවා. ධර්මාශෝක අධිරාජ්‍යයා ධාතුන් වහන්සේලා නිදන් කොට 80000ක් ස්තූප කරවන්නට 8 වැනි ද්‍රෝණයද ගෙන්වන්නට උත්සාහ කරනවා. එවිට රහතන් වහන්සේලා ලංකාදීපයේ පිහිටවන මහා සෑය පිණිස ඒ ධාතුන් වහන්සේලා වෙන් කරවන ලද බව පවසලා ධර්මාශෝක නරේන්ද්‍රයන් එයින් වළකනවා. රාමග්‍රාමයේ ස්තූපය ගංගා නදී තීරේ කරවනවා. ඒ කාලේ ගංගා නදියේ සැඩදිය පාරෙන් ක්‍රමක්‍රමයෙන් විදී ගිය ගම් තීරෙන් ස්තූපය දෙකඩ වෙලා ගිය විට ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් කරන ලද කරඬුව ගංගා නදියට වැටෙනවා. එය ක්‍රමක්‍රමයෙන් මහා සමුද්‍රයට ඇදීලා යනවා. එවිට නා රජවරු එම කරඬුව දැකලා මහා චිත්‍ර ප්‍රමෝදයෙන් යුතුව මංජේරික නම් නාග භවනට ගෙන යනවා. ඉන්පසු මහා කාල කියන නාගරාජයා හට මෙය දැනුම් දෙනවා. එය ඇසූ මහා කාල නාරජු ලක්ෂ ගණනින් නාගයන් පිරිවරාගෙන අතිශයින් අලංකාර මණ්ඩපයක ධාතුන් වහන්සේලා තැන්පත් කර පුදනු ලබනවා. ඉන්පසු නාරජු එම ධාතුන් වහන්සේලා උදෙසා මාණික්කමය ස්තූපයක් කරවනවා. එය ආරක්ෂා කිරීම සඳහා නිරතුරුවම රැකවල් ලබා දෙනවා. ඉන්පසු භික්ෂුන් වහන්සේලා මෙන්න මෙහෙම කියනවා. ඒ නිසා ආයුත්මත් සෝනුත්තරේනි එහි ගොස් ඒ ධාතුන් වහන්සේලා වැඩමවාගෙන එන්න. හෙට දවසේ මහරජාණෝ ධාතු නිදාණය කරවන බව සංඝයා විසින් සෝනුත්තර මහරහතන් වහන්සේට දන්වනවා. දුටු ගැමුණු රජු ධාතු නිදාණය පිණිස සීළු කෘතයන් නිදාණය කොට විහාර මාර්ග අලංකාර ලෙස සරසා අනුරාධපුර නගරය දෙව් විමානයක් වගේ සරසා ධාතු පූජාවට සූදානම් වෙනවා. ශක්‍ර ද්‍රේවේන්ද්‍රයා විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා කැඳවා සකල ලංකා දීපයම විවිධාකාරයෙන් සරසවනවා. රජු ස්වර්ණාභරණයෙන් සැරසී ඇත් අස් රත පාවල යන සිවුරංග සේනාවන්ගෙන් සමන්විත වී නාටිකාංගනාවන්ගේ උපහාරයන් මත ඉදිරියට යනවා. සයින්දව නමින් හඳුන්වන සුදු අශ්වයන් බැඳ සරසන ලද්දා වූ රථයට නැගුණු කණ්ඩුල හස්තිරාජයා ස්වර්ණාභරණයෙන් විභූෂිතව රං කරඬුව කුඹස්තලය මත තබා සේසත යට සිටිනවා. එම රථයේ පිරිවරාගත් දහස් ගණන් ස්ත්‍රී පුරුෂයෝ නොඑක් මල්ද නොඑක් ආලෝකයන්ද දරා සිටිනවා. මහා මේඝ වනෝද්‍යානය සක්දෙවි රජුගේ නම් දෙන ඔයන වගේ ඒකශ්‍රීයම් විරාජමාන වන්නට පටන් ගන්නවා. ධාතු පූජා පිණිස නින්නාද වන තූර නාදයන්ද කන්කලු බුදුගුණ ගායනාවන්ද අනුරාධපුර නගරේ පුරා දිගුම් දී තිබෙනවා. නගරේ පවතින මහා තූර නාදය අසා සෝනුත්තර රහතන් වහන්සේ ඉර්ධි බලෙන් පොළවේ කිමිදිලා මහා කාල නාගරාජයාගේ නාග භවනේ නාරජු ඉදිරියේ පහළ වෙනවා. නාරජු සිංහාසනයෙන් නැගී සිට උන්වහන්සේ පැමිණි කාරණාව විමසා සිටිනවා. එවිට සෝනුත්තර මහරහතන් වහන්සේ භික්ෂු මහා සංඝයාගේ සංදේශය පවසනවා. පින්වත් නාග රාජයාන් අපගේ ශ්‍රාස්තුන් වහන්සේ වන සම්්‍යක් සම්බුද්ධ සර්වඥ වහන්සේ විසින් ලංකාදීපයේ ඉදිකරන මහා ස්තූපයේ නිදන් කිරීම පිණිස වදාරන ලද ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා දැන් ඔබ ළඟ තිබෙනවා. ඒ ධාතුන් වහන්සේලා මාහට දෙනු මැනවි. ඒ රැගෙන යනු පිණිස මම පැමිණියෙමි කියලා සෝනුත්තර මහරහතන් වහන්සේ කියනවා. ආගන්තුක ශ්‍රමණයන් වහන්සේගේ කතාව ඇසීමෙන් මහා කාල නාරජු මහත් දුම්නසට පැමිණෙනවා. මේ ශ්‍රමණයන් වහන්සේට ධාතුන් වහන්සේලා කෙසේ හෝ ගන්නට පුළුවන්. ඒ නිසා හැකිතාක් ඉක්මනින් එම ධාතුන් වහන්සේලා වැඩ සිටින තැනින් වෙනස් ස්ථානයක සංගවිය යුතු බව තම සමීපයේ සිටි බෑනනුවන් වන වාසුල දත්ත කියන නාගරාජයා හට ඉංගියකින් සංඥා කරනවා. එවිට වාසුල දත්ත නාරජු මහා කාල නාරජුගේ අදහස දැන සැනකින් ධාතු මන්දිරයට පිවිසෙනවා. ධාතුන් වහන්සේලා තැන්පත් කොට ඇති කරඬුව ගිල මහා මේරු පර්වතයේ පාදයට ගොස් දරණ ගසාගෙන සිටිනවා. එවිට ඒ නාගරාජයාගේ ශක්තියෙන් ශරීරය යොදුන් 300ක් දක්වා විශාල වෙනවා. දරණය යොදුනක් තරම් වෙනවා. දහස් ගණනින් යුතු විශාල පෙණයක් මවාගෙන සායනය කරගෙන සිටිනවා. නාරජුගේ මුඛයෙන් විටින් විට ගිනි දැල් පිට වෙනවා. දුම් දමනවා. එවිට බොහෝ දෙවිවරුද නාගයෝද අද තථාගත ශ්‍රාවක වූ ශ්‍රමණයෙකුගේ සහ දිව්‍ය නාගයෙකුගේද මහා සංග්‍රාමයක් දැකිය හැකි වේ කියා එතනට රැස් වෙනවා. එවිට මහා කාල නාරජු තම බෑනනුවන් විසින් ඒ ධාතුන් සංගවන ලද බව දැනගෙන අනේ ස්වාමීනි
ඔබ වහන්සේ සොයන ධාතුන් වහන්සේලා මා සන්තකේ නැහැ කියලා සෝනුත්තර මහරහතන් වහන්සේට පවසා සිටිනවා. මහරහතන් වහන්සේ ඒ ධාතුන් වහන්සේලා දෙනු මැනව කියලා යලි යලිත් පවසන විට නාරජු රහතන් වහන්සේව ධාතු මන්දිරයට රැගෙන ගොස් මාණික්කමේ චෛත්‍ය පීඨ භූමිය වර්ණනා කරනවා. පින්වත් ශ්‍රාමණයන් වහන්සේ ඇස් විදහා බලා වදාළනු මැනවි. නොයෙක් මාණික්‍යයන්ගෙන් ශෝභාමාන වූ මේ චෛත්‍යගරයේද මේ අවට සැරසිලිද මැනවින් බලනු මැනවි. සකල ලංකාදීපේ ඇති සියලුම මුතුමැණික් එක්රැස් කළ මෙහි ඇති සඳකඩ පාන තරම්වත් වටින්නේ නැහැ. ඉතින් වෙනත් වස්තුන්ගේ වටිනාකමක් ගැන කවර කතාද? ඒ නිසා පින්වත් ශ්‍රමණයන් වහන්සේ දැන් මේ නුඹ වහන්සේ කරන්නට යන්නේ මහා පුද සත්කාර පවතිනා වූ තැනින් සර්වඥ ධාතුන් වහන්සේලා බැහැර කොට අල්ප සත්කාර පවතිනා වූ තැනකට ගෙන යාම නොවේද? මෙය නම් අකටයුත්තක් කියලා නාරජු පවසා සිටිනවා. එවිට සෝනුත්තර මහරහතන් වහන්සේ නාරජුහට මෙන්න මෙහෙම පිළිතුරු දෙනවා. පින්වත් නාගරාජය, තොපගේ මේ ධාතු මන්දිරයේ ඇති මුක්ත මාණික්‍ය හිරಣ್‍ය ස්වර්ණ ආදී වටිනාකම මිල කළ නොහැකි බව ඇත්ත. පින්වත් නාගරාජය, එය මම දනිමි. එහෙත් තොපහට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ නොහැකි. එම නිසා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධය ඇති ස්ථානයටම ධාතුන් වහන්සේලා ගෙන යාම සුදුසු වන්නේ නැහැ. තථාගතයන් වහන්සේලා ලෝකට පහළ වෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවා දෙව් මිනිස් ලෝ සතුන් සතර දුකින් එතර කරවීම පිණිසමයි. එය සර්වඥන් වහන්සේගේ ඒකායන පැතුමයි. එම කාරණය කොටගෙන මෙම ධාතුන් වහන්සේලා ගෙන යන්නට පැමිණියෙමි. දුටු ගැමුණු ගාමිණී අභය මහරජාණන් වහන්සේ අද ධාතු නිදානය කරන හේයින් ප්‍රමාද නොකොට මාහට ධාතුන් වහන්සේලා දෙන්න මැනව කියලා නැවතත් සෝනුත්තර මහරහතන් වහන්සේ ධාතුන් වහන්සේලා ඉල්ලා සිටිනවා. රහතන් වහන්සේගේ ඒ බසට පිළිතුරු දෙන මහා කාල නාරජු මෙන්න මෙහෙම කියනවා. පින්වත් ශ්‍රමණයන් වහන්සේ, මා ළඟ ධාතුන් වහන්සේලා නැත. ධාතුන් වහන්සේලා වැඩ සිටින තැනක් ඔබ වහන්සේ දන්නවා නම් ගෙන යනු මැනවයි කියා සිටිනවා. එවිට මහා ප්‍රඥා වූ සෝනුත්තර රහතන් වහන්සේ එම වචනය නාරජු ලවා තුන්වරක්ම කියවාගෙන එහිම වැඩ සිටිනවා. ඒ ක්ෂණයෙන්ම ඊට සියුම් මතක් මවා මහා මෙරු පර්වත ප්‍රාන්තයේ දුම්දමමින් නිදා සිටි වාසුලදත්ත නාරජුගේ මුඛයට ඒ අත ඇතුළු කොට කුස තිබූ ධාතු කරඬුව අරගෙන නාගය සිටිනු මැනව කියා පොළොවේ කිමිද ගොස් සංඝයා වහන්සේලා මැද්දේ උඩට මතුවී නැගී සිටිනවා. මේ නොදන්න මහා කාල නාරජු අප විසින් මෙම ශ්‍රමණයාව රැවටුව නිසා හිස් අතින්ම ගියා කියලා හිතාගෙන ධාතුන් වහන්සේලා රැගෙන එනු ලෙස වාසුලදත්ත නාරජුන්ට දැනුම් දෙනවා. එවිට වාසුලදත්ත රජු තම කුසේ කරඬුව නොදැක හඬමින් වැළපෙමින් ඇවිත් තම මාමණ්ඩිය වෙච්ච මහා කාල නාරජුට පවසා සිටිනවා. නාරජු ශ්‍රමණයෙකු විසින් අපිව රැවට්ටුවා කියා හඬන්නට පටන් ගන්නවා. සියලු නාගයෝ රැස් වී එක හඬින් ශබ්ද නගා ශෝක කරන්නට පටන් ගන්නවා. මිය බලා සිටි දෙවියෝ භික්ෂු ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ ජයග්‍රහණයෙන් සතුටට පත්ව ධාතු පූජාවට සැරසී මාසය බිමට රැස් වෙනවා. ධාතුන් වහන්සේලා අයිමි ශෝකයෙන් බරිත නාගයෝ භික්ෂු සංඝයා ඉදිරියට පැමිණ හඬන්නට පටන් ගන්නවා. ඔවුන්ට අනුකම්පා කර සංඝයා වහන්සේලා ධාතුන් ස්වල්පයක් ඔවුන්ට ලබා දෙනවා. මහත් සතුටට පත්වෙච්ච නාරජවරු බුදුගුණ කියා ස්තූප පූජාවට එක්වෙනවා. ශ්‍රක්‍ර දේවේන්ද්‍රයන් ධාතු කරඬුව තැන්පත් කිරීමට ස්වර්ණමය කරඬුවක්ද මණික් පළඟක්ද රැගෙන එනවා. සෝනුත්තර මහරහතන් වහන්සේ අතින් ධාතු කරඬුව රැගෙන විශ්වකර්ම දිව්‍ය පුත්‍රයා රන් කරඬුවේ එය බහ මණික් පළඟේ තබන. මහා බ්‍රහ්මයා සුදු සේසතක් එයට ඉහළින් දරා සිටිනවා. සුයාම කියන දිව්‍ය පුත්‍රයා මණික් තල්වට දරා සිටිනවා. ශක්‍ර දේවේන්ද්‍රයා සුවඳ පැන් පිර වූ විජයුත්තර කියන ශංඛය දරා සිටිනවා. සතරවරම් දෙව් රජවරු රන්වන් කඩු ඇතිව එහි සිටගෙන සිටිනවා. අනෙක් දිව්‍ය දිව්‍යාංගනාවෝ මල්දාමෙන් සොසැදී අත්‍යතිව ධාතු පූජා කරන්නට සිටගෙන සිටිනවා. අටවිසි යක් සේනාධිපතිවරු හාත්පසම රැකවල්ලාගෙන සිටිනවා. පංචසික කියන දිව්‍ය පුත්‍රයාණෝ වීණා වාදනය කරමින් මිහිරි නද එක් කරනවා. තිම්බරු කියන දිව්‍ය පුත්‍රයා තූරනාදයන් පවත්වමින් සිටිනවා. මහා කාල නාරජු දෙවියන්වා එක්ව ස්තුති ගීතිකා පවත්වනවා. දේවතාවෝ සුවඳමා සුවඳ දිය වැසිවස්සන්නට පටන් ගන්නවා. එයට මාරයාගෙන් සිදුවන බාධා මැඩලීම පිණිස මහා 이르දිමත් ඉන්ද්‍රගුප්ත මහරහතන් වහන්සේ සක්වලටම සෙවණ සැලසිය හැකි මහත් ලෝහමය ජත්‍රයක් මවනවා. ධාතුන් වහන්සේලා ඉදිරියේ පස්තනක වැඩ සිටින භික්ෂුන් වහන්සේලා සූත්‍ර සජ්ජායනා කරනවා. අතිශයින්ම සතුටින් යුතු දුටුගැමුණු නරේන්ද්‍ර මහරජු තමන් හිස මත දරාගෙන පැමිණි රන් කරඬුව ආසනයේ පිහිටුවා ධාතු පූජා කොට වැඳ වැටෙනවා. ඒ මොහොතේ රජතුමා මෙසේ පවසා සිටිනවා. පින්වත් ස්වාමින් වහන්සේ,
මාගේ ස්වාමී වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කොට ධාතු පූජාව කරන්නා වූ මේ මහා පින්කමේදී ස්වාමී සර්වඥයන් වහන්සේට පුද කරන්නට මේ ආසේ ලෙලදෙන දිව්‍යමය ජත්‍රය මට පෙනේවා. දිව්‍යමය පුෂ්පයක් මට පෙනේවා. දිව්‍යමය සුගන්ධයන් හාත්පස විහිදෙනවා. දිව්‍යමය තූර්යනාදය අවට සිසාරා යනවා. ඒත් ඒවා දරා සිටින දෙවියන් බ්‍රහ්මයන් ඔබ වහන්සේලාට නම් දැකිය හැකි වනවා. පින්වත් ස්වාමින් වහන්සේ, මෙසේ දිව්‍යමය වූ ජත්‍රයේද, මානුෂික ජත්‍රයේද, විමුක්ති ජත්‍රයේද යන ත්‍රි ජත්‍රයේද දරා වැඩ සිටිනා වූ ලෝකනාථයන් වහන්සේ වන තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා මාගේ ලංකා රාජ්‍ය මම පූජා කරන්නේ. එහෙම කියලා සතුටු සිතින් යුතුව තුන් වතාවක්ම ද්‍රෝණයන් සර්වඥ ධාතුන් වහන්සේලා ඉදිරියේ බුදු සසුන උදෙසා ලංකා රාජ්‍ය පූජා කරනවා. පසුව දෙව් මිනිසුන් පිරවරාගත් රජතුමා ධාතු පූජා පවත්වමින් යලිත් ධාතු කරඬුව හිසින් රැගෙන භික්ෂු සංඝයා සමග මහා සෑය ප්‍රදක්ෂිනා කර නැගෙනහිර දිශාවෙන් ධාතු ගර්භයට බසිනවා. ලක්ෂ ගණන් රහතන් වහන්සේලා බුදුගුණ කියමින් දෑත් පැඳ වන්දනා කරමින් ස්තූපයේ හාත්පස වැඩ සිටිනවා. ධාතු ගර්භයට බැස ප්‍රීතියෙන් පිනා ගිය මහරජු එහි තැන්පත් කරන ලද යහනේ තැන්පත් කරන්න මේ කියලා හිතුව විට ඉරිදි බලෙන් ධාතු කරඬුව ආස්පුසට පැන නගිනවා. ඉන්පසු ධාතු කරඬුව ඉරිදි බලෙන් විවෘත වෙනවා. ධාතුන් වහන්සේලා එළියට වැඩම කරනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණෙන් සෝභාබාන වූ පරම සුන්දර වූ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී ශරීරය ජීවමාන ආකාරයෙන් පෙනෙන්නට පටන් ගන්නවා. ගන්ධබ්බ උක්ෂ මූලයේදී දක්වන ලද්දා වූ යමක මහා ප්‍රාතිහාර්ය පරිද්දෙන්ම අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානය පරිදි ඒ ධාතුන්ගෙන් නිර්මිත ශ්‍රී සම්බුද්ධ ශරීරයෙන් එක මොහොතේම සියුම් ගිනිදැල් සියුම් ජලධාරාද පිටවෙන්නට පටන් ගන්නවා. මේ විශ්මයජනක ප්‍රාතිහාර්ය දර්ශනයෙන් ප්‍රසන්න වෙච්ච එකග වූ සිත් ඇති කෝටි ගණන් දිව්‍ය මනුෂ්‍යයෝ මාර්ගඵල ලබනවා. ඉන්පසු ඒ ධාතුන් වහන්සේලා බුද්ධ වේශය අත්හැර කරඬුවේ පිහිටෙනවා. කරඬුව එයින් පහළට බැස රජුගේ සිරසේ පිහිටනවා. මහා රජු ඉන්ද්‍රගුප්ත රහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් සමග එක්ව නාටිකංගනාවන්ගේ පූජා උපහාරයන් මැද එම ධාතු කරඬුව යහන මත තබා රන් පළගේ තැන්පත් කොට සුවඳ දියෙන් දෑත් සෝදා යලි කරඬුව විවෘත කරනවා. ඒ ධාතුන් වහන්සේලා මත තම දෑත තබනවා. එවිට දුටුගැමුණු මහරජතුමා මෙන්න මේ අයුරින් අදිෂ්ඨානයක් කරනවා. ඒකාන්තයෙන්ම එම ධාතුන් වහන්සේලා ඒ සර්වඥයන් ධාතුන් වහන්සේගේම ශරීර කොටස් වෙනසේක. ඒකාන්තයෙන්ම මේ ධාතුන් වහන්සේලා ලෝක සත්‍යයේ හිතසුව පිණිස වැඩ සිටිනසේක. ඒ නිසා මේ ධාතුන් වහන්සේලා මේ මාර්ග වූ සයනය මත සර්වඥයන් වහන්සේ පිරිනුවම් පා වදාළ දිනේ සතිපේ සිටි පරිද්දෙන්ම වැඩ සිටිනසේක්වා කියලා යහනවත ධාතුන් වහන්සේලා තැන්පත් කරනවා. පිරිනුවම් පා වදාරන ලද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සැතපෙන ඉරියව්වේ හැඩයට ධාතුන් වහන්සේලා ඉරිදි බලෙන් තැන්පත් වෙනවා. මහා පෘථිවි මාතාව කම්පා වී යනවා. අනේක විද වූ අద్භූත ජනක ප්‍රාතිහාර්යයන් හාත්පසින්ම දිස්සෙනවා. පහන් සිතක් ඇති රජු රාජශේෂසින්ද ධාතුන් වහන්සේලාට පූජා පවත්වනවා. ලංකා රාජ්‍ය තුල සත් දවසක් පූජා පවත්වනවා. රජුන්ගේ සියලු රාජාභරණ ධාතුන් වහන්සේලාට පුදනවා. අමාත්‍යවරුදු, නාටිකංගනාවදු, කිරවර ජනයාද, දේවතාවෝද තම ආභරණයන්ගෙන් ධාතුන් වහන්සේලාට පූජා පවත්වනවා. භික්ෂුන් වහන්සේලා රැය පහන් වනතුරු සූත්‍ර සජ්ජායනා කරමින් වැඩ සිටිනවා. සියලු ජනතාවටම සද්දිනක් මුළුල්ලේ ධාතු පූජා කරන්නට නුවර පුරා අඬ බෙර ගස්වනවා. ලංකාදීප වාසී මිනිසයන් අතරින් යමෙක් සර්වඥයන් වහන්සේගේ ධාතුන් වහන්සේලා දැක බලා වන්දනා කරන්නට කැමති නම් ඔවුන් වහා ඇවි ධාතුන් වහන්සේලා දැක වන්දනා කරගන්න ලෙස විධාන කරනවා. සද්දවසක් පුරා කරන ලද ධාතු පූජාවන් සහ ඒ සඳහා වැඩම කොට වදාළ සංඝයා උදෙසා කරන ලද සංඝෝපස්ථානින් ප්‍රමුදිත වෙච්ච දුටුගැමුණු මහරජතුමා භික්ෂු සංඝයා වෙත පැමිණ සාදරයෙන් වන්දනා කොට මෙන්න මෙහෙම පවසා සිටිනවා. පින්වත් ස්වාමින් වහන්සේ, මා විසින් ධාතු ගර්භයේ සියලු කටයුතු සම්පූර්ණ කරන ලදී. ධාතු ගර්භය වැසීම පිණිස නුඹ වහන්සේලා දැන් කටයුතු කරන සේක්වා. එවිට ඉරිදිමත් සාමණේරයන් වහන්සේලා දෙනමක් විසින් උතුරු කුරු දිවයිනින් ගෙනෙන ලද මේඝවර්ණ පාෂාණයන්ගෙන් ම ධාතු ගර්භය වසා දමනු ලබනවා. ඒ මොහොතේ එහි වැඩ සිටි ලක්ෂ සංඛ්‍යාත රහතන් වහන්සේලා මෙන්න මෙහෙම අදිෂ්ඨාන කරනවා. අපගේ ශ්‍රාස්තුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා උදෙසා පූජා කරන ලද මෙම සුගන්ධ පුෂ්පය නොමැලවෙත්වා. මෙම සුවඳ මැටි නොවේලෙත්වා. හාත්පස ආලෝකවත් කරන්නා වූ මෙම ප්‍රදීපය නැනිමෙත්වා. මේ පූජා භාණ්ඩය ඒ අයුරින්ම පවතිත්වා. මෙම මේඝවර්ණ පාෂාණය එකිනෙකට සිදුරු නැතිව මැනවින් ගැලපෙත්වා. මෙම අදිෂ්ඨානය කොට අවසන් වනවා සමගම
ලංකාදීපේ නම් වූ මාතාවගේ හදවතවන් ස්වර්ණමාලී මහා චෛත්‍යරාජාණන් වහන්සේගේ ධාතු පූජා උත්සවය නිමාවට පත් වෙනවා. ඉතින් මේ වටිනා ධර්ම දානමය වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා බෙල් සලකුණ ඔබන්න අමතක කරන්න එපා. අදට නම් සමුගන්නම්. ඔබ සියලුම දෙනාට සුබම සුබ දවසක්.